ඔව් අපි ගිය සතියේ සමාන්තරාස පිළිබඳ කතා කරේ. ඒකේ ප්‍රමේයන් කීපේ කතා කරා. අභ්‍යාස ටික කරන්න බැරි වුණා. ගණන් දෙකක් විතර වගේ තමයි කරන්න බැරි වුණේ. අද මේ නිබන්ධනයේ සම්පූර්ණ අභ්‍යාස ටික ඉවර කරන්න තමයි හදන්නේ. ඒව කරලත් ඇත්තේ බොහොම ඉක්මනට යන්න පුළුවන්. දෙවෙනි ගාන දක්වා සාකච්ඡා කරා. තුන්වෙනි ගානේ දැන් තමයි කතා කරන්න තියෙන්නේ. නිබන්ධනයේ හරවගෙන සමාන්තරාස නිබන්ධනයේ යවපු. ඔව් තුන්වෙනි ගාන තියෙන්නේ රූපයේ දැක්වෙන PQRS සමාන්තරාසය. PQRX සමාන්තරාසය. විකර්ණ ඕහිදී කැපෙනවා. PQRX සමාන්තරාසයේ සම්මුඛ පාද යුගල් සමාන්තර. මේ කෝණේ දීලා අංශක 120යි. මේ පාද දිග දීලා 10යි 100. මේ පාද දිග දීලා 20යි 100. right. ඔය තමයි දීපු දත්තයන් ටික. රූපයේ දැක්වෙන PQRX සමාන්තරාසයේකී PR සහ QX විකර්ණ ඕහිදී කැපියයි දී ඇති තොරතුරු අනුව පහත හිස්තැන් සම්පූර්ණ කරා. පළවෙනි එක අහන්නේ PX දිග කීයද කියලා. PX සමාන වෙනෝ සමාන්තරාසයක සම්මුඛ පාද සමානයි. එහෙනම් මේ දෙන්න සමානයි. එහෙනම් මේ PX සමාන වෙනවා RQ ට. PX සමානයි RQ සමාන්තරාසයේ සම්මුඛ පාද. මේව සමානයි සෙන්ටිමීටර් 10යි. ඔන්න හිස්තැනට එන්නේ උත්තරේ සෙන්ටිමීටර් 10යි. PX සමාන වෙනවා RQ ට. හේතුව සමාන්තරාසයේ සම්මුඛ පාද සමානයි. ඊළඟට SR පාදය අහන. SR පාදයේ සමාන වෙනවා මෙයා සමාන වෙනවා PQ ට. SR සමානයි PQ ඒකත් හේතුව සමාන්තරාසයේ සම්මුඛ පාද සමානයි. එහෙනම් ඒ දුර 20යි. ඔන්න හිස් තැනට එන්නේ 20යි. පැහැදිලිව ලියා ගන්න බැලුවම තේරෙන විදියට. කරලා ඇත්තේ මේවා. මේ දුර 20 නම් මේ දුරත් 20යි. මේ දුර 10 නම් මේ දුරත් 10යි. right. තුන්වෙනි එක PQR කෝණය. PQR කෝණය. PQR කෝණය සමාන වෙන්නේ PQR කෝණය කියන්නේ මේ කෝණය. මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණයට. PQR කෝණය සමාන වෙනවා PQR කෝණය සමාන වෙනවා සමාන්තරාසික සම්මුඛ කෝණ සමාන. එයා සමාන වෙනවා PSR කෝණය. PSR කෝණය සමානයි අංශක 120යි. මෙහෙම ලිව්වය හරි. PQR කෝණය සමාන වෙනවා PSR කෝණය. එතකොට PSR කෝණය 120 නම් PQR කෝණයත් 120යි. හේතුව සමාන්තරාසයේ සම්මුඛ කෝණ සමානයි. ඕවා කිව්ව ගිය සතියේ පැහැදිලිව. right. ඊළඟ QPS කෝණය. QPS කෝණය. QPS කෝණය. මෙන්න මේ කෝණය සමාන වෙනවා PQS කෝණය සමාන වෙනවා කාටේ? මෙයාටනේ. PQS කෝණය. PQS කෝණය. QPS කෝණය. QPS කෝණය සමාන වෙනවා QRS කෝණය. QRS කෝණය. අගේ සොයා ගන්න ඕන. අගේ සොයාගමු. මේ තියෙන සමාන්තර රේඛා යුගල. මේ සමාන්තර රේඛා යුගල අතර පිහිටි කෝණ තියෙනවා. මේ තියෙන්නේ මේ මෙහෙම පිහිටලා තියෙනවනේ මේක.
මේ දෙන්න සමාන්තරයි. එහෙනම් මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. හේතුව මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. මේ තියෙන මිත්‍ර කෝණ යුගල මෙයාට මෙයා සමාන. තව යුගලක් තියෙනවා මේ පැත්තට මිත්‍ර කෝණ සමාන ගන්න. එතකොට මෙන්න මේ කෝණයට මේ දෙන්නගේ එකතුව 180ට සමාන. මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. මේ තියෙන C අකුරේ හැඩයට C අකුරේ හැඩයක් තියෙනවා. ඒතර මිත්‍ර කෝණ පරිපූරක වෙන නිසා මෙයා 120 නම් මෙයා අංශක 60ක්. එයා 60ක් නම් මෙයාත් 60ක් වෙනවා. සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමාන. එහෙනම් QPX කෝණය සමාන වෙනවා QRS කෝණයට සමානයි අංශක 60. 60 ආපු අය හරි. ඒක සමාන වෙන හේතුව තමයි මෙතන මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. මේ C අකුරක් හැදෙනෝනේ සමාන්තර රේඛා යුගල අතර කෝණය හැදෙන්නේ. සමාන්තර රේඛා යුගල අතර මේ කෝණ දෙක මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. පරිපූරක කියන්නේ අංශක 180ට සමාන. ඒ අනුව එක කෝණයක් 120 නම් මෙයා අංශක 60ක්. එයා 60 නම් මේ කෝණෙත් 60යි සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමානයි. QPX කෝණය. ඊළඟට අහනවා SRQ කෝණය. SRQ කෝණය. SRQ කෝණය. හොයාගත්තනේ හැටි එක. QPX කෝණය සමාන වෙන්නේ SRQ කෝණය කියලා කිව්වනේ. ඒතර QPX කෝණය අංශක 60 නම් QRX කෝණයත් අංශක 60යි. මොනම එක සැරේටම මෙතන ලියලා තියෙන්නේ. QPX කෝණය සමාන වෙනවා QRX කෝණයට. එහෙනම් QPX කෝණය අංශක 60 නම් QRX කෝණයත් අංශක 60යි. ඉස්තෙන්ට දාන්න අංශක 60. ඊළඟට තුන්වෙනි ගානේ අවසාන ප්‍රශ්නේ අහන්නේ PQRX සමාන්තරාංශයේ පරිමිතිය. PQRX සමාන්තරාංශයේ පරිමිතිය. ඒක නොදන්න කෙනෙක් මෙහි නැත. මේ තියෙන පරිමිතිය 20 ධන 10 ධන 20 ධන 10. නැත්තම් PQ ධන QR ධන RX ධන SP. නම් PX ධන SR ධන RQ ධන QP. ඒ කියන්නේ 20 ධන 10 ධන 20 ධන 10. එහෙනම් පරිමිතිය එනවා 60. 20යි 20යි 40යි 10යි 10යි 20යි 40යි 20යි 60ක්. PQRS සමාන්තරාංශයේ පරිමිතිය සෙන්ටිමීටර් 60යි. 60 කියලා නිකන් දාන්න එපා ආපු හැටි ලියා ගන්න. PQRX සමාන්තරාංශයේ පරිමිතිය. කෙටියෙන් ලියන්න. සමාන්තරාංශයේ පරිමිතිය සමානයි 20 ධන 10 ධන 20 ධන 10. 20 ධන 10 ධන 20 ධන 10. C 20 ධන 10 ධන 20 ධන 10. එකතු කරාම එනවා 20යි 30යි 50යි 60යි. 60යි සෙන්ටිමීටර්. right. ඔය කතා කරේ අපි තුන්වෙනි ගා. කරලා ඇත්තේ හරි වැරදි චෙක් කරන් යන්න. ගාක් අය කරලා ඇත්තේ. right. ඊළඟට අහනවා අපෙන් හතරවෙනි ගාන. හතරවෙනි ගාන. හරි. හතරවෙනි ගාන බලන්න. ABCD සමාන්තරාංශය. ABCD සමාන්තරාංශය. ලියාගෙන ඉවර ඇති දැන් කවුරු හරි සම්බන්ධ වෙලා නම් මේක ඉක්මනට බලන්න. ABCD සමාන්තරාංශය. ABCD සමාන්තරාංශය. ABCD සමාන්තරාංශය. සමාන්තරාංශයක් කියනකොට මිතින් සම්මුඛ පාද යුගල්
සමාන්තරයි ටක් ගාලා දාගන්න. මේ කෝණය දීලා තියෙනවා අංශක 75. right ABCD සමාන්තර ASCII BCD කෝණය අංශක 75යි. BCD කෝණය නැත්තම් DCB කෝණය දීලා අංශක 75. හැත්තපහක් නම් අපෙන් අහනෝ DAB කෝණය. DAB කෝණය නොදන්න කෙනෙක් මෙතන නැත. මෙන්න මේ අහන්නේ. DAB කෝණය සමාන වෙනෝ DCB කෝණයට. හේතුව සමාන්තර ASCII සම්මුඛ සමාන. එහෙනම් මෙයා සමාන වෙනෝ අංශක 75. සමානයි අංශක 75. මෙහෙම ලියන්න. එතකොට තේරෙනවා බැලුවා. හේතුව සමාන්තර ASCII සම්මුඛ සමාන. ඊළඟට ABC කෝණය. ABC කෝණය සමාන වෙනෝ ABC කෝණය මෙන්න මේ කෝණය. මෙයා සමාන වෙනෝ මෙන්න මෙයාට. සමාන්තර ASCII සම්මුඛ සමාන. ඒ අනුව මිත්‍ර කෝණ පරිපූරක වෙන නිසා මේ තියෙන C අකුර මිත්‍ර කෝණ පරිපූරක වෙන නිසා මෙයා 75 නම් මෙයා 105. එහෙනම් ABC කෝණය සමාන වෙනෝ ADC කෝණයට. සමානයි අංශක 105යි. තාම පහසුයි. සමානයි අංශක 105යි. මෙයත් 105. right ඊළඟට අහනවා ADC කෝණය. ADC කෝණය. ADC කෝණයත් අපි හොයාගත්තා. එක සැරේට මම ලියලා තියෙන්නේ. ABC කෝණය සමාන වෙනවා ADC කෝණයට. එහෙනම් එයාගේ අගෙත් 105යි. ඔන්න පුරව ගන්න ඉස්තැන්න ඕන. නැත්තම් ඔහොම ලියුම ඇති. ඊළඟට ADC කෝණය හොයාගත්තා. හරිනේ. DAB කෝණය අංශක 75යි. ABC කෝණයත් අංශක 105යි. ADC කෝණයත් අංශක 105යි. සම්මුඛ කෝණ සමාන. ඊළඟට ඉංගියක් දීලා තියෙනවා අපි ඒව දන්නවා. DC සමාන්තරයිනේ. DC සමාන්තර වෙනෝ AB ට සැලකිල්ලට ගන්නයි කියන්නේ මේ මිත්‍ර කෝණ ගන්නයි කියලා කියන්නේ. මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. ඒව අපි දැන් ගත්තා. right. ඒ හතරවෙනි ගාන සාකච්ඡා කරා. තාම පහසුයි. දැන් එම් පස්වෙනි ගාන. පහ. KLMN සමාන්තර ASCII. KLMN සමාන්තර ASCII. KLMN සමාන්තර ASCII. පස්වෙනි ගාන. KLMN සමාන්තර ASCII. KLMN සමාන්තර ASCII. විකර්ණ සමච්ඡේද වෙලා තියෙනවා. විකර්ණ එකිනෙකට සමච්ඡේද. මේ කෝණේ දීලා තියෙනවා අංශක 50යි. මෙයා දීලා තියෙනවා අංශක 40යි. මෙයා දීලා තියෙනවා අංශක 30යි. මේක සමාන්තර ආශ්‍රයයක්. right බලමු මොනවද අහන්නේ කියලා. ඔය තමයි දීපු දත්තයන්. KLMN සමාන්තර ASCII. KML කෝණය අංශක 40ක්ද MKL කෝණය අංශක 30ක්ද MNL කෝණය අංශක 50ක්ද වේ. පහත දැක්වෙන කෝණවල අගයන් සොයන්න. පළවෙනි එක අහන්නේ NMK
කෝණය NMK NMK කෝණය මෙන්න මෙයාගේ අගේ අහන්න NMK කෝණය තාම පහසුවෙන් පුළුවන් මේ තියෙන ඒකාන්තර කෝණ පේනවා ඉස්සට අකුරක් සමාන්තර රේඛා දෙක මේ තියෙන්නේ එහෙනම් ඒකාන්තර කෝණයක් තියෙනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මේ දෙන්න සමාන්තරයි මෙයාට මෙයා සමානයි ඒකාන්තර කෝණ එහෙනම් මේ කෝණේ අංශක 30 නම් මෙයත් අංශක 30යි එතකොට කවුද මේ කෝණේ කියන්නේ සමාන වෙනවා NMK කෝණය NMK කෝණය සමාන වෙනවා මෙයාට L මේල්නේ LKM කෝණය LKM කෝණයට සමානයි හේතුව ඒකාන්තර කෝණ සමානයි අංශක 30යි හේතුව ලියා ගන්න ඕන නම් ඒකාන්තර කෝණ පැහැදිලි එතකොට ඒකාන්තර කෝණ තව මොකද්ද කියන්නේ බලන්න ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ NLK මේ ඊයේ සති උගන්වපුව නැවත මතක් කරනවා NLK කෝණය NLK මෙන්න මෙයා අහන්නේ NLK පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ තියෙන ඉසඩ අකුරක් ලස්සනට ඉසඩ අකුරක් තියෙන සමාන්තර රේඛා යුගල අතර තියෙන ලස්සන ඉසඩ අකුරක් එහෙනම් මේ අංශක 50 නම් මෙයත් 50 ලියන්න NLK කෝණය සමාන වෙනවා NLK සමානයි NLK සමාන වෙනවා MNL ට නැත්නම් LNM ට MNL කෝණය සමානයි අංශක 50යි හේතුව ලියන්නේ ඒකාන්තර කෝණ ඊළඟ NLM NLM ඊළඟට අහනවා අපි NLM කෝණය මෙන්න මෙයා අහන්නේ මේ කෝණය අහනවා හොඳට බලන්න ඇස්සරලා අපෙන් අහනවා NLM කෝණය NLM කෝණය NLM අහන්නේ බැලුව ගාම පේනවා මෙන්න මේ කෝණය බලන්න කාටද සමාන වෙන්නේ කියලා අපෙන් අහන්නේ තුන්වෙනි NLM කෝණය NLM කෝණය මෙයා සමාන කාටද බලන්න NLM එතකොට මෙයා සමාන නම් වෙන්නේ මේ ඒකාන්තර කෝණේ මේ තියෙන ඒකාන්තර කෝණේ එතකොට මෙයයි සොයා ගන්න ඕන මේ දෙන්න තමයි සමාන වෙන්නේ මෙයාට මෙයා සමානයි කියන්න බලන්න තප්පරෙන් කියන්න පුළුවන් මෙන්න මේ කෝණයට මේ කෝණේ සමානයි ඒකාන්තර මේ මුළු කෝණය සමානයි මේ කෝණයට මේ කෝණේ සමානයි සමාන්තරාංශයක සම්මුඛ කෝණ සමානයි සමාන්තරාංශයක සම්මුඛ කෝණ සමානයි කෝණ දෙක සමානයි කෝණ දෙක සමානයි එහෙනම් මේ කෝණ දෙකත් සමානයි මුළු කෝණේ සමානයි මේ පොඩි කෝණ දෙකත් සමානයි එහෙනම් මේ දෙන්න අනිවාර්යෙන් සමාන වෙනවා අගේ තමයි අහන්නේ කී මේ තියෙන ත්‍රිකෝණයක් තියෙනවා පේනවද
ත්‍රිකෝණයේ මේ කෝණ දෙක එකතුව කීයද? 70යි. එහෙනම් මේ මුළු කෝණේ කීයද? 110යි. 110යිනේ. එහෙනම් මෙයයි 60. මේ ත්‍රිකෝණීය සැලකුවම මේ තියෙන ත්‍රිකෝණයක් ML එකේ MLK ත්‍රිකෝණීය සැලකුවම මේ අංශක 30යි මේ අංශක 40යි. එහෙනම් මේ මුළු කෝණයේ අංශක 110ක් වෙනවා. 30යි 40යි 70යි 180න් 70ක් අඩු කරාම 110යි. මේ කෑල්ල 50 නම් මෙයයි 60යි. එයා 60 නම් මෙයත් 60යි. ඒකාන්තරකෝ. දැන් උත්තරේ ලියන්න පුළුවන්. NLM කෝණය සමාන වෙනවා LNK කෝණයට. NLK කෝණය සමානයි අංශක 60යි. ඒකත් ඒකාන්තරකෝ. නැත්තම් සමාන්තර ආශ්‍රයේ සම්මුඛ සමාන නිසා කොහොමද සමාන වෙන්නේ? right. තව බලන්න. ඔය හොයාගත්තේ NLM. දැන් අනිත් ඒවාම තමයි අහන්නේ ඇත්තේ. NKL හෙව්ව පුතේ අපි දැන්. එක සැරේට ඒ තුන් දෙනා හොයාගත්තා. NKL කියන්නේ අංශක 60යි. KLM කියන්නේ KLM කිව්වත් MLK කිව්වත් හරි. MLK මේ මුලදී හොයාගෙන ඒවා. MKL කිව්වත් LKM කිව්වත් දෙකම එක කෝණේ. මේ තුන් දෙනා හොයාගෙන තියෙන්නේ ඊට පස්සේ අහන තුන් දෙනා. මේ තුන් දෙනා හොයනකොට මම මෙතන ලියලා තියෙන්නේ. ඔන්න කෝණ ටික හොයාගත්තා. NKL නම් අහනවා. NKL කියන්නේ මේ මුළු කෝණේ. මේකනේ මුළු කෝණේ අහන්නේ. NKL අහන්නේ. NKL කෝණේ සමාන වෙනවා NKL කෝණේ සමාන වෙනවා NMLට. NMLට. ML කෝණයට. හේතුව සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා 30 නම් මේ කෝණෙත් අංශක 40ක්. මේ දෙන්න සමාන වෙනෝනේ. මේක 70 නම් මෙයත් 70ක් වෙන්නේ. නම් මෙයයි 30 නම් මෙයා 30 වෙලා තියෙනවා. එහෙනම් මෙයා 40 නම් මෙයා. එහෙනම් ඒකේ උත්තරේ ඉන්නේ 40. KLM කෝණය මේ දෙන්නගේ එකතුව. KLM කෝණය කෝණය සමානයි අංශක 110යි. ඊළඟට KNL ඒක නම් 60යි. KNL හොඳට බලන්න පහසුයි. අර ඉගෙන ගත්ත විශේෂ ලක්ෂ සමාන්තර ආශ්‍රයක විශේෂ වූ ලක්ෂණ අනුව තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. කෙටි ප්‍රශ්න වලට එනවා අනිවාර්යෙන්ම. ඒ වගේම සමාන්තර ආශ්‍රය පිළිබඳ දැනීම ලබා ගන්න තමයි පොඩි පොඩි ගැටලු ටිකක් දාලා තියෙන්නේ. right. දැන් අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි එක. ABCD හා EBEF සමාන්තර ආශ්‍රය දෙකකි. මොන සමාන්තර ආශ්‍රය දෙකක් තියෙනවලු හොඳට බලන්න කවුද කියලා. සමාන්තර ආශ්‍රය දෙකක් තියෙනවලු ඒ රූපේ. Tamanටත් පේනවද බලන්න සමාන්තර ආශ්‍රය දෙක. සමාන්තර ආශ්‍රය දෙකක් තියෙනවා.
හරි ADF BCE ABCD මේ තියෙන ABCD සමාන්තර ආශ්‍රල ABCD සමාන්තර ආශ්‍රල නම් විශේෂ වූ ලක්ෂණ දාගන්න. ABCD हाँ ABF ABEF समांतरास्य මේක සමාන්තරාස්‍ය මේ තියෙන එහෙනම් මේවා සම්මුඛ පාද සමාන මෙයාගේ ඒ විශේෂ වූ ලක්ෂණ ලකුණු කරගන්න එතකොට දත්තයන් හොඳට පේනවා. ABCD हाँ ABEF समांतरास देख राइट हाँ AB हाँ CD पाद अतर संबंधता देखा लिया AB हाँ CD नितिन AB हाँ CD पाद अतर संबंधता देखा लिया AB हाँ CD पाद अतर संबंधता देखा उधर बनाने सरल AB हाँ CD ABCD කියන්නේ සමාන්තරාස්‍ය සම්බන්ධතා දෙකක් එකක් කොනමන් ලියන එක සම්බන්ධතාවයක් AB සමානයි DC සමාන්තරාස්‍යයේ සම්මුඛ පාද දෙවෙනි කරුණ AB සමාන්තරයි DC සමාන්තරාස්‍යයේ සම්මුඛ පාද සමාන හා සමාන්තරයි ඔන්න AB හා DC අතර සම්බන්ධතා දෙකක් ලිව්වා. AB හා CD පාද අතර සම්බන්ධතා දෙකක්. ඊළඟ AB හා EF පාද අතර සම්බන්ධතා දෙකක්. AB හා EF ඒත් එකම නේද? එක AB හා AB සමානයි EF समांतरासे AB EF समांतरासे सम्मुख पाद समान ए वगे AB समांतराई EF ඔන්න සම්බන්ධතා දෙකක් ලියමු. ඊළඟ ඉහත එකට හා දෙකට ලැබුණු පිළිතුරු ඇසුරින් එම පාද පිළිබඳ ඔබට එළඹිය හැකි වෙනත් සම්බන්ධතා ලියන්න. ඉහත එක සහ දෙක ඇස්සරලා බලන්න. ඉහත එක සහ දෙක මේ ලියපු සම්බන්ධතා ගැන ඇස්සරලා හොඳට බලන්න. ඒ සම්බන්ධ දිහා බැලුවම ඔබට පේන ඔබට එළඹිය හැකි වෙනස් සම්බන්ධතා ලියන්න. තා පහසුවෙන් ලියන්න පුළුවන්. AB සමානයි DC ට. AB සමාන්තරයි DC ට. AB සමානයි EF ට. AB සමාන්තරයි EF ට. මොකද්ද ලියන්න පුළුවන් සම්බන්ධතා විශේෂ? මොකද්ද DC සමානයි EF. ඒ වගේම DC සමාන්තරයි EF. අන්න ඒ වගේ විශේෂ සම්බන්ධතාවයකට එළඹෙන්න පුළුවන්. මොකද AB සමානයි DC ට. මෙතන AB සමානයි EF ට. එහෙනම් AB සමාන නම් DC සහ EF දුරස් සමානයි. ඊළඟට AB සමාන්තරයි DC ට. AB සමාන්තරයි EF ට. එහෙනම් AB සමාන නම් DC සමාන්තර වෙනවා EF. ඔන්න අලුතෙන් සම්බන්ධතා දෙකක් ගොඩනගා. එක හා දෙකට ලැබුණු පිළිතුරු ඇසුරෙන් එම පාද පිළිබඳ ඔබට එළඹිය හැකි වෙනස් සම්බන්ධතා. ඔන්න වෙනත්. බොහොම පහසු ප්‍රශ්නයක්. සමාන්තර ආස හඳුනා ගැනීම තමයි තාම කරන්නේ. හොඳට හඳුනාගත්තම මේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණොත් පහසු වෙනවා වැඩි. right. ඒ පැත්තේ තියෙන අවසාන ගැටලුව බලන්න. 7 වෙනි ගාන. මෙහෙම ලියලා බලන්න ඕන නිකන් දෙන්නේ උඩින් ලැබෙන්නේ පිළිතුරු. තමන්ගේ මේ දන්නේව ලියලා බැලුවම හොඳ සම්බන්ධතාව පේනවා. ලියලා බලන්න ඕන.
right 7 වෙනි ගාන බලන්න. බොහොම සරල අවස්ථාව. රූපයේ දැක්වෙන්නේ ABCD සමාන්තර ආශ්‍රයක. ABCD සමාන්තර ආශ්‍රය. මේක ලියාගෙන ඇත්තේ හරි. ලියාගෙන ඇත්තද? හත්වෙනි ගාන. රූපයේ දැක්වෙන්නේ ABCD සමාන්තර ආශ්‍රයක. BC සමානයි BX වනසේ DC මත X පිහිටා ඇත. AD සමානයි සෙන්ටිමීටර් 8ක් නම් BX දිග සොයන්න. ඔබේ පිළිතුරට හේතු දක්වන්න. බලමු ඉස්සරහට ගිහින්. ABCD සමාන්තර ආශ්‍රය. ABCD සමාන්තර ආශ්‍රයක. BC සමානයි BX වනසේ. BC සමානයි BX වනසේ. මේ හරි. BX වනසේ. BC සමානයි BX වනසේ. මේ දෙන්න සමාන. BC සමානයි BX වනසේ. DC මත X පිහිටා ඇත. ඔන්න X පිහිටා ඇත DC මත. DC මත X පිහිටා ඇත. පළවෙනි ප්‍රශ්නේ AD සමානයි සෙන්ටිමීටර 8යි. AD 8යි. AD සමානයි සෙන්ටිමීටර 8ක් නම් BX දිග සොයන්න. BX දිග සොයන්න. අපි දන්නවා AD සමානයි BC ට. AD සමානයි BC ට මොකද්ද? ABCD සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමානයි. ABCD සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන හා සමාන්තරයිනේ. එහෙනම් මේ පාද සමාන. එහෙනම් AD සමාන වෙනවා BC ට. BC සමාන වෙනවා BX ට. දී ඇත. AD සමානයි BC සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. BC සමානයි BX දී ඇත. එහෙනම් AD දිග 8 නම් BC දිගත් 8යි. එහෙනම් BX දිගත් 8යි. AD දිග 8යි. CM. AD දිග 8 නම් අපෙන් අහන්නේ BX දිග. එහෙනම් BX දිගත් 8යි. අන්න ඉතා පහසුයි. හේතුත් එක්ක මතක තියාගන්න. AD සමාන වෙනවා BC ට. හේතුව සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන. AD සමානයි BC නම් BC සමාන වෙලා තියෙනවා BX ට. ඒක දී ඇත දත්තය. එහෙනම් AD දිග 8 නම් BC දිගත් 8යි. BC දිග 8 නම් BX දිගත් 8යි. තර්කයෙන් ගන්න පුළුවන්. BX දිග සොයන්න සෙන්ටිමීටර 8යි. ඊළඟට ඔබේ පිළිතුරට හේතු තමයි අරවා. මං කිව්වේ දැන්. ඔබ මේ 8 හේතු අහන්නේ. හේතුව තමයි AD සමානයි BC. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. AD සමානයි මෙහෙම ලියලා පුරුදු වෙන්න. AD සමානයි BC සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. ඒ වගේම BC සමානයි BX. දී ඇත දත්තය. එහෙනම් AD සමානයි BC BC සමානයි BX. ඒ අනුව තර්කයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව එම නිසා AD දිග සමාන වෙනවා BX දිගට. අන්න එහෙනම් AD දිග 8 නම් BX දිගත් 8යි. හේතුව ලියන්න. හේතුව අහන නිසා මෙහෙම පැත්තකින් ලියා ගන්න. AD සමානයි BC
සමාන්තරාස්සේ සම්මුඛ පාද BC සමානයි BX දී ඇත. එම නිසා AD සමානයි BX වේ. එම නිසා AD දිග 8 නම් BX දිගත් 8යි. හේතු අහන නිසා පොඩ්ඩක් පැහැදිලි කරගන්න. AD සමානයි BC සමාන්තරාස්සේ සම්මුඛ පාද BC සමානයි BX දී ඇත. එම නිසා AD සමානයි BX වේ. AD දිග 8 නම් BX දිගත් 8යි. right දෙවෙනි කොටස. DAB කෝණය අංශක 75යි. DAB කෝණය අංශක 75යි. DAB කෝණයට අග්ගාල දාගන්න අංශක 75. DAB කෝණය අංශක 75 නම් BCD කෝණයත් 75යි. හේතුව සමාන්තරාස්සේ සම්මුඛ කෝණ සමානයි. DAB කෝණය අංශක